හරි. අපි දැන් පස්වෙනි ඒකකයේ ප්‍රකාශ විද්‍යාව බලමු. මේකෙදි කතා වෙන්නේ ආලෝකය සම්බන්ධ ක්‍රියාවලිය. ඒ කියන්නේ කාච හරහා ගමන් කිරීම, දර්පණ වලින් පරාවර්තන වෙලා එන හැටි, ඒ වගේ දේවල් ගැන තමයි මේකේ කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් අපිට පේන වස්තු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දීප්ත වස්තු සහ අදීප්ත වස්තු කියලා. දීප්ත වස්තු කියන්නේ ඒවා මේ ආලෝකය නිකුත් කරනවා. ඒ කියන්නේ ඉරහ, විදුලි බුබුලක් ඒ වගේ දේවල්. එතකොට අදීප්ත වස්තු කියන්නේ ආලෝකය නිකුත් කරන්නේ නැහැ. නමුත් අපිට ඇස් වලට පේන දේවල්. ඒවා අපිට පේන්නේ මොකද? අර දීප්ත වස්තුව කියන ආලෝකය අර වගේ වැදිලා පරාවර්තනය වෙලා තමයි අපේ ඇස් වලට එන්නේ. එතකොට අපිට පේනවා, අපිට ඒවත් පේනවා. එතකොට ඒවා හඳුන්වනවා අදීප්ත වස්තු කියලා. ඒ දෙක තමයි මෙතන මතක තියාගන්න තියෙන්නේ මේ කොටසෙන්. තව දැන් එක එක වස්තු වල, එක එක ද්‍රව්‍ය වල මේ ප්‍රොපර්ටිස් තියෙනවා. ප්‍රොපර්ටිස් කියන්නේ ගුණයන් එක එක. ඒවා හරහා ආලෝක දැන් යමක් හරහා ආලෝකය ගමන් කරනවා නම් ඒවා පාරදෘෂ්ටි ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. එහෙම ආලෝකය ගමන් කරන්නේ නැත්නම් ඒවා පාරාන්ධ වස්තු කියලා තමයි හඳුන්වන්නේ. පාරදෘෂ්ටි වලට මේ උදාහරණ මොනවද? උදාහරණ තමයි අවර්ණ වීදුරු පොලිතීන්. ඒවා හරහා අපිට පේනවානේ. ඒ කියන්නේ ඒවා හරහා අපිට පේන්නේ අර අදීප්ත වස්තු හෝ දීප්ත වස්තු වලින් එන ආලෝක කිරණ අරව හරහා, අර වගේ ද්‍රව්‍ය හරහා අපේ ඇස් වලට එන්න පුළුවන් හින්දා තමයි ඒවා පාරදෘශ්‍ය වෙන්නේ. පාරාන්ධය වගේ අපිට එහෙම පේන්නේ නැහැ. දැන් බිත්තියක් ගත්තොත් උදාහරණයක් විදියට අපිට බිත්තියෙන් එහා පැත්තේ තියෙනවා පේන්නේ නැහැ. එතකොට ඒවා පාරාන්ධ වස්තු කියලා තමයි හඳුන්වන්නේ. තව සමහර ඒවා තියෙනවා අපිට ලාවට පේනවා. ඒ කියන්නේ අර සම්පූර්ණයෙන්ම කිරණ ඔක්කොම එන්නේ නැහැ. හැබැයි යම් මට්ටමකට අපේ ඇස් වලට එනවා. ඒවා අපි හඳුන්වනවා පරාභාෂික ද්‍රව්‍ය කියලා. ටිෂු කඩදාසි, තෙල් කඩදාසි වගේ ඒවා. ඒ වගේ අපිට හරියට පැහැදිලිව පේන්නේ නැහැ හැබැයි උඟක් තියෙන කියලා. හැබැයි යම් මට්ටමකට පේනවා. එතකොට ඒ තුන මතක තියාගන්න ඕනේ. මොනවද? පාරදෘශ්‍ය ද්‍රව්‍ය, පාරාන්තර ද්‍රව්‍ය සහ පරාභාෂික ද්‍රව්‍ය. එතකොට තව අපි ඉස්සරහට ආලෝක සටහන් එනවා. අපි දැන් කිරණවල මාර්ගය පෙන්වන්න ඕනේ. ඒ වගේදී අපි මෙහෙම පොඩි ඊතලයක් පාවිච්චි කරනවා මේ මෙතන තියෙනා වගේ. ඒකෙදි හැමතිස්සෙම හිස තියෙන්න ඕනේ ඒ ආලෝකය කිරණය ගමන් කරන දිශාවට. සහ එම ඊහිස අඳින එක අනිවාර්යයක් වෙනවා. අනිවාර්ය දෙයක් වෙනවා. ඒක හැන්දේ නැත්තම් වැරදි. මෙතන තියෙන තල දර්පණය. තල දර්පණයක පෘෂ්ඨයට ආලෝකයක් වැටුනොත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ ඒකට ලම්බකව ආලෝක කිරණයක් එල්ල වුණොත් වෙනසක් වෙන්නේ නැතුව ඒක ආපහු එනවා කියන එක තමයි මේකේ පෙන්වන්නේ. එහෙම ආපහු හැරිලා පිටින් එන ආලෝක කිරණයක් යමක වැදිලා ආපහු එනවාට කියනවා අපි පරාවර්තනය වෙනවා කියලා. ඒක තමයි එතන බලා ගන්න තියෙන්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන් මෙන්න මේ මෙතන තියෙන කරුණු ටික, මෙන්න මේ තියෙන නම් ටික මතක තියාගන්න ඕනේ. මේ දැන් highlight කරලා පෙන්නපු ඒ නම් ටික මතක තියාගන්න ඕනේ. මෙතනදී මේ ප්‍රධාන වශයෙන් මේ වගේ රූපයක් අඳින්න දුන්නොත් මේකේ තියෙන කොටස් ටික තමයි මේ එන කිරණයට කියනවා අපි පතන කිරණය කියලා. එතකොට මෙහෙම යන කිරණයට කියනවා, එහෙම වැදිලා යන කිරණයට කියනවා පරාවර්තන කිරණය කියලා. මේ දෙකන මැද්දෙන් අඳින රේඛාවට කියනවා අපි පතන ලක්ෂ්‍ය අභිලම්බය කියලා. එතකොට පතන ලක්ෂ්‍ය අභිලම්බයත් එක්ක පතන කිරණ හදන කෝණයට කියනවා අපි පතන කෝණය කියලා. එතකොට පතන ලක්ෂ්‍ය අභිලම්බයත් එක්ක පරාවර්තිත කිරණය හදන එතකොට පතන ලක්ෂ්‍ය අභිලම්බයත් එක්ක පරාවර්තන කිරණය හදන කෝණයට කියනවා අපි පරාවර්තන කෝණය කියලා. එතකොට මේක තමයි තල දර්පණය. තල දර්පණය හැමතිස්සෙම ආලෝකයේ එන පැත්ත නිදහස
අඳිනවා අපි මේ විදිහට. අනිත් අර පිටිපස්ස පැත්ත මේ විදිහට මේ ඉරි ටිකක් ගහලා පාට කරන්නත් ඕනේ. එහෙම තමයි එතන ඒ ටික තමයි එතන ඉගෙන ගන්න තියෙන්නේ. පතන කිරණයට කියන අපි I කියලා. ඒකට කියන්නේ ඉන්සිඩන්ට් රේ කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒක නිසා තමයි මේ I අකුරක් දාලා තියෙන්නේ. එතකොට අරකට රිෆ්ලෙක්ටඩ් රේ කියලා තමයි හඳුන්වන්නේ. එතකොට angle of reflection කියන එක තමයි ඒ R අකුරෙන් අපි එතන මේ ලියන්නේ. එතකොට ඒ ටික තමයි එතන මතක තියාගන්න තියෙන්නේ. ඒ ටික මතක තියෙන්නත් ඕනේ. තව මෙන්න මෙතන විශේෂ දෙයක් පරාවර්තන නියම දෙකක් තියෙනවා. අන්නේ නියම දෙක හොඳට මතක තියෙන්න ඕනේ. පළවෙනි නියමයෙන් කියන්නේ පතන කිරණය, ඒ කියන්නේ ඉන්සිඩන්ට් රේ එක, පරාවර්තන කිරණය, ඒ කියන්නේ රිෆ්ලෙක්ටඩ් රේ එක. පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්භය යන මේවා තුනම එකම තලයක පවතිනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තල දෙකක නෙමෙයි හැමදෙස්සෙම ඒවා එක තලයක තමයි පවතින්නේ. ඒක තමයි පළවෙනි නියමය. දෙවෙනි නියමෙන් කියන්නේ පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙකට සමානයි කියලා. ඒ කියන්නේ I සමානයි R කියන එක. ඒ දෙක මෙතන මතක තියාගන්න ඕනේ දෙකක්. ඊට පස්සේ මෙතන තල දර්පණයක. තල දර්පණයක අපිට තල දර්පණයකින් පේන හැමදේම අතාත්වික දෙයක්. මොකද ප්‍රතිබිම්බය තමයි පේන්නේ අපිට. ඒක ඇත්තටම හැදිච්ච එකක් නෙමෙයි. මොකද දැන් O කියන ලක්ෂයේ ඉඳලා එන කිරණය මේකේ වැදිලා තමයි අපේ ඇස් වලට එන්නේ. අපිට පේන්නේ මේක මෙතන තියනවා වගේ. මෙන්න මෙතන. ඒ නිසා අපිට ඒක තාත්වික ප්‍රතිබිම්බයක් කියන්නේ. තාත්වික ප්‍රතිබිම්බයක් නම් ඒක ඇත්තම කිරණ එකතු වෙලා තමයි හැදෙන්න ඕනේ. නමුත් මෙතන ඇත්ත කිරණ නෙමෙයි එකතු වෙන්නේ. මේවා තමයි ඇත්ත කිරණ. මේක අපි ආවක්ෂය තමයි සලකන්නේ. කිරණේ ආවක්ෂය කියලා සලකන තැන ඉඳලා හැදෙන ප්‍රතිබිම්බයට කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බ කියලා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එහෙම අතාත්වික ප්‍රතිබිම්බ අපිට මේ තලයකට ගන්න බෑ හැමතිස්සෙම. තලයකට කියන්නේ තිරයකට ගන්න බෑ. මොකද ඇත්ත කිරණ එකතු වෙලා නෙමෙයි හැදෙන්නේ ඒක. ප්‍රතිබිම්බය මේකේ ලක්ෂණ සැලකුවොත් ඒ හැදෙන ප්‍රතිබිම්බය තල දර්පණයක හැදෙන ප්‍රතිබිම්බය හැම විදිහකටම අර මුල් දෙයට සමානයි. නමුත් වෙනසකට තියෙන්නේ ඒකේ වම දකුණ මාරු වෙලා තියෙන්නේ. මොකද අපිට ඉස්සරහා තියෙනා වගේනේ පේන්නේ. කියන්නේ ඔයාගේ ඉස්සරහින් තව කෙනෙක් ඉන්නකොට ඔයාගේ දකුණු අත තියෙන පැත්තේ තියෙන්නේ එයාගේ වම් අතනේ. අන්න ඒ වගේ. ඒකට කියන අපි පාර්ශ්වික ලෙස අපවර්තන වෙනවා කියලා. මතක තියාගන්න මේ වචනේ. අන්න ඒක නිසා තමයි ඇම්බියුලන්ස් වල ඉස්සරහින් අර ඇම්බියුලන්ස් කියන වචනේ අනිත් පැත්තට ගහලා තියෙන්නේ. මොකද ඉස්සරහින් ඩ්‍රයිවර්ට එතකොට හරියට පේනවා. අන්න ඒක. ඊළඟට අපි වක්‍ර ගෝලීය දර්පණ ගැන කතා කරමු. වක්‍ර ගෝලීය දර්පණ පාවිච්චි වෙන වක්‍ර හෝ ගෝලීය දර්පණ කියන්නේ මේවා ඇත්තටම ගෝලයක් නෙමෙයි, ගෝලයක කොටසක්. අර වක්‍රේ සම්පූර්ණ කරොත් ගෝලයක් හැදෙනවා. අන්න ඒකයි ගෝලීය දර්පණ කියලා ඒවා හඳුන්වන්නේ. එතකොට මේ කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකක් තමයි උත්තල මේ දර්පණ සහ අවතල දර්පණ. එතකොට උත්තල දර්පණ කියන්නේ අර රවුම එළියට තියෙන්නේ. අවතල කියන්නේ මේ ඇතුළට. කියන්නේ අපි දැන් පොල් ගට්ටක් ගත්තොත් පොල් ගට්ටේ අර කෙඳි තියෙන පැත්ත වගේ හැඩයට තියෙන දර්පණ වලට කියන අපි උත්තල දර්පණ කියලා. ඇතුල් පැත්ත වගේ තියෙනවට කියන අවතල දර්පණ කියලා. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට උත්තල දර්පණ පාවිච්චි වෙන්නේ ගොඩක් ලොකු පරාසයක් මේ බලා ගන්න. උත්තල දර්පණයෙන් එතකොට අර ලොකු පරාසයක තියෙනවා පොඩි වෙලා ලොකු පරාසයක් පේනවා. අවතල දර්පණයෙන් වෙන්නේ තියෙන දෙයක් ලොකු කරලා බලන්න. කියන්නේ ඒකෙන් පොඩි පරාසයක් තමයි පේන්නේ. හැබැයි පේන පොඩි පරාසය ලොකු වෙලා තමයි පේන්නේ. එතකොට උත්තල දර්පණ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ වාහනවල සයිඩ් මිරර්ස් කියන්නේ පැති කණ්ණාඩි විදියට සහ එතකොට අවතල දර්පණ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ රැවුලක පන්න සහ අර
ඩෙන්ටිස්ලා මේ දත් බලන්න දානවා සමහර වෙලාවට උපකරණයක්. ඒකේ තියෙනවා කණ්ණාඩියක්. ඒක ගොඩක් වෙලාවට අවතල. මොකද මේ එතකොට දත පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ තියෙන පැහැදිලි දර්ශනයක් මේ ෆොටෝ එකක් තියෙන්නේ කොහොමද පේන්නේ කියලා. පරාවර්තන පෘෂ්ඨයේ වක්‍රව පිහිටි දර්පණ වක්‍ර දර්පණ කියලා හඳුන්වනවා. එතකොට ඒක එතන මතක තියාගන්න තියෙන්නේ. මෙන්න මේ කොටස් ටික මේකේ මතක තියාගන්න. අවතල දර්පණයේ මම කිව්වනේ මේ ඇතුල් පැත්තට නැමිලා තියෙන කියලා. එතකොට පිටපැත්ත අපි මේ පිටපැත්ත අදාළ වෙන්නේ නැහැ කියන්න තමයි අපි මේ ඉරි ගහලා පාට කරලා පෙන්නන්නේ. මේකට ආවහම ඒක අනිත් පැත්ත. අර එළියට නැමිලා තියෙන කොටස තමයි ආලෝකය වදින්නේ. එතකොට අනිත් පැත්ත අපි පාට කරලා පෙන්වන්න ඕනේ. මේ වගේ ප්‍රධාන කොටස් ගත්තොත් වක්‍රතා කේන්ද්‍රය කියලා කියනවා. ඒ කියන්නේ මේ ඒ වක්‍රය සම්පූර්ණ කරාම මම කියවනේ ගෝලයක් ඇඳෙනවා කියලා. ඒ ගෝලයේ කේන්ද්‍රයට එන තැන තමයි වක්‍රතා කේන්ද්‍රය කියන්නේ. එතකොට වක්‍රතා කේන්ද්‍රයයි මෙන්න මේ ද්‍රවය. ද්‍රවය කියන්නේ ඒ අපිට දැන දර්පණයේ මැද. දර්පණයේ මැද සහ වක්‍රතා කේන්ද්‍රයේ යා කරන ඉරට කියනවා ප්‍රධාන අක්ෂය කියලා. හරිද? එතකොට ඒ කොටස් තුන මතක තියාගන්න. ප්‍රධාන අක්ෂය, ද්‍රව්‍ය, වක්‍රතා කේන්ද්‍රය. එතන ඒක හරි. එතකොට අපි හැමතිස්සෙම ගෝලයේ කේන්ද්‍රය C කියලා තමයි හඳුන්වන්නේ. C කියන්නේ center කියන එක. center of curvature. වක්‍රතා කේන්ද්‍රය C ලෙසත් ද්‍රව්‍ය P ලෙසත් හඳුන්වනවා. P කියන්නේ පෝල් කියන එක. එතකොට ඒ විදිහටම තමයි හැමතිස්සෙම නම් වෙන්නේ දෙක. එතකොට වක්‍ර දර්පණ වල නාභිය. නාභිය කියන්නේ ફોකස් එක. ફોකස් කියන්නේ අපි දර්පණයකට සමාන්තර දර්පණයේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව කිරණ එවුවොත් ඒ කිරණ දර්පණය වැදිලා ප්‍රධාන අක්ෂය කපාගෙන යන තැන තමයි අපි හැමතිස්සෙම නාභිය කියලා හඳුන්වන්නේ. තව එකක් කියන්න අමතක වුණා. ප්‍රධාන අක්ෂය ඔස්සේම මේ කිරණයක් එල්ල කරොත් ඒ කෙලින්ම ආපහු ප්‍රධාන අක්ෂය දිගේම මේ පරාවර්තන වෙලා යනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ ඒකට. ඒ කියන්නේ ප්‍රධාන අක්ෂය දිගේ කිරණයක් ආවොත් ඒකේ පතන කෝණය ශුන්‍ය වෙනවා. ඒ නිසා පතන කෝණය සමානයි I සමානයි R නිසා පරාවර්තන කෝණය ශුන්‍ය වෙනවා. අන්න ඒ නිසා තමයි එන පාර දිගේම අපෝ මේ පරාවර්තන වෙලා යන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි සමාන්තර කිරණ. ඒ කියන්නේ ප්‍රධාන අක්ෂය මේකනේ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණ මේකේ වැදිලා මේ දර්පණය වැදිලා පරාවර්තනය වෙලා මේක කපාගෙන යන තැනට තමයි නාභිය කියන්නේ F. හැමතිස්සෙම F එක P සිට F දුර P සිට C දක්වා දුරෙන් භාගයක් වෙනවා. ඒක මේකේ ලක්ෂණයක්. ඒක මතක තියාගන්න. P සිට C දුරෙන් භාගයක් තමයි P සිට F සඳහා දුර. ඒ කියන්නේ ද්‍රවයේ ඉඳලා center of curvature එකට දුරෙන් භාගයක් තමයි ද්‍රවයේ ඉඳලා නාභියට තියෙන්නේ. නාභිය අපි F කියලා තමයි හඳුන්වන්නේ. මේක අපි ඊළඟට කිරණ සටහන් ගැන කතා කරනවා. ඒක ඔක්කොම කතා කරන්නේ මේ අවතල දර්පණ වල මේ සම්බන්ධව තමයි. මොකද උත්තල දර්පණයකදී හැමතිස්සෙම එන කිරණ එළියට ගිහිල්ලා අතහත්තික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒක හැමතිස්සෙම මේ මෙතනම තමයි හැදෙන්නේ. වෙනසක් නැහැ ඒකේ. හැබැයි මේකේ ඒ වස්තුව පිහිටන ස්ථාන අනුව මේ හැදෙන ප්‍රතිබිම්බයේ එක එක ලක්ෂණ තියෙනවා. එක එක හැදෙන ප්‍රතිබිම්බය හැමතිස්සෙම සමාන වෙන්නේ නැහැ. එක එක එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි මේක මෙතනදී
අවතල දර්පණ ගැන කතා කරන්නේ උත්තර දර්පණ ගැන මේ මෙතන ඇඳලා තියෙනවට අමතරව ලොකු දෙයක් කතා කරන්න නැහැ එතන. එතකොට ඔයගොල්ලෝ කාචවලට ආපුවාම තේරෙයි මේ අවතල දර්පණයට සමාන ලක්ෂණ තියෙන ප්‍රතිබිම්බ හැදෙනවා කාචවල උත්තල කාචවල. අන්න ඒක මේ හොඳට මතක තියාගන්න පටල ගන්න එපා. මෙතනදී ඒ කියන්නේ මෙතනදී මේ අවතල දර්පණයේ පෙන්වන ලක්ෂණ උත්තල කාචවල වලින් පෙන්වනවා. දැන් වෙනසකට තියෙන්නේ කාචය හරහා පරාවර්තනය වෙන්නේ කාචය හරහාම යනවා ආලෝක කිරණ. හරි. එතකොට මෙතනදී මේ උත්තල දර්පණ වල තියෙන්නේ මේ එන ආලෝක කිරණ එළියට විහිදෙනවානේ. ඒවා අපිට පේන්නේ නාභියේ ඉඳලා එනවා වගේ. ඒක තමයි මතක තියාගන්න. අපි මෙතන P සිට C දක්වා දුර මේ දැන් කියලා තියෙනවා වගේ radius of curvature. ඒ කියන්නේ වක්‍රතා අරය කියලා තමයි හඳුන්වන්නේ. මොකද ඒක අරයක්නේ. දැන් අපි අර මං කිව්වා වගේ මේ වක්‍රය සම්පූර්ණ කරොත් අපිට ගෝලයක් හම්බ වෙනවා කියවනේ. එතකොට ඒකේ මැදනේ C කියන්නේ. එතකොට ඒකේ කේන්ද්‍රයේ ඉඳලා අර පෘෂ්ඨයේ තියෙන ලක්ෂයකට දුර අරය කියලානේ අපි ගණන් ගන්නෙ. අන්න ඒ නිසා මේ වක්‍රතා අරය කියන්නේ එකට. හරි ඒ ටික තමයි එතන දැනගන්න තියෙන්නේ. හරි අපි දැන් අවතල දර්පණ වලින් සිදුවන පරාවර්තනයට යමු. එතනදී අවතල දර්පණයේ මං කලින් සඳහන් කරා වගේ ප්‍රධාන අක්ෂය දිගේ එන කිරණ වැදිලා එහෙම්මම ඒ අක්ෂය දිගේම ආපහු යනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. සමාන්තර අක්ෂයට සමාන්තර අක්ෂය නෙමෙයි සමාන මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ තියෙනවානේ. අන්න ඒවා දර්පණය වැදුනහම පරාවර්තන වෙලා යන්නේ හැමතිස්සෙම F හරහා. ඒ කියන්නේ නාභිය හරහා තමයි යන්නේ. එතකොට නාභිය පිහිටන්නේ සමාන්තර කිරණය ඇවිල්ලා පරාවර්තන වෙලා යන කිරණය ප්‍රධාන අක්ෂය කපන තැන. දැන් මේ අන්නේ ලක්ෂණය ඕනේ වෙනවා ඉස්සරහට මේකේ පරීක්ෂණ වගේක් තියෙනවා. ඒ පරීක්ෂණ කරද්දී මේ නාභිය ඒ දර්පණයේ නාභිය හොයාගන්න ඒක උදව් වෙනවා ඒ ලක්ෂණේ. එතකොට අපි නාභිය හරහා කිරණයක් කියව කියලා හිතමු. නාභිය හරහා කිරණයක් කියවුවොත් අරගේ අනිත් පැත්ත වෙන්නේ. නාභිය හරහා කිරණයක් කියවුවොත් ඒක ප්‍රධාන අක්ෂයට සමාන්තරව පරාවර්තන වෙලා යනවා. ඒකම තමයි මේ වෙන්නේ. අපි සමාන්තරව එවුවොත් ඒක නාභිය හරහා යනවා. නාභිය හරහා එවුවොත් ඒක සමාන්තරව යනවා ප්‍රධාන අක්ෂයට. ඊළඟට තියෙන්නේ කේන්ද්‍රය හරහා එවුවොත්. කේන්ද්‍රය හරහා එවුවොත් ඒ එවන පාර දිගේම ඒක ආපහු මේ පරාවර්තන වෙලා යනවා C හරහාම. කියන්නේ C හරහා කිරණයක් කිව්වොත් C හරහාම ඒක පරාවර්තන වෙලා යනවා. මේවා මෙහෙම කිරණ වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕනේ. මොකද ඔයගොල්ලන්ට ඊළඟට මේ කණුවක් වගේක් ඇඳලා ඒකේ ප්‍රතිබිම්බය කොහොමද එන්නේ කියලා අහනවා. එතකොට ප්‍රතිබිම්බය ගන්න නම් අපි සාමාන්‍යයෙන් කිරණ දෙකක් වගේ පාවිච්චි කරන්න ඕනේ. ඒ ප්‍රතිබිම්බය ඇඳ ගන්න තමයි මේවා ටික ඉගෙන ගන්න. එතකොට මේක ඕනෙම කෝණයකින් එවන පතන කිරණයක් ඒ අයිට සමානම කෝණයක් හදාගෙන පරාවර්තන වෙලා යනවා කියන එක තමයි මේ කියන්නේ. I සමානයි R කියන එක. එතකොට මෙතන ඉඳලා මේ දක්වා තියෙන ඒ කිරණ සටහන් ටික මතක තියාගන්න. කිරණ හැසිරෙන විදිය. හරි. මේ තියෙන්නේ පළවෙනි පරීක්ෂණයේ අවතල දර්පණයක නාභිය දුර සොයනවා. මේක කරන්නේ දැන් අපි අවතර දර්පණයේ අපි හිතමුකෝ නාභිය තියනවා කියලා සාමාන්‍ය දුරකින් නාභියට වඩා ගොඩාක් ඈත තියෙනවා අපි සලකන්නේ අනන්තයේ සිට පැමිණෙන මේ
කිරණ කියලා තමයි සලකන්නේ. මොකද ඒවා නාභිය දුරට සාපේක්ෂව ගොඩක් දුරක ඉඳලා එන්නේ. එතකොට අනන්තයේ ඉඳලා එන කිරණ මේකට සමාන්තරව පැමිණෙනවා කියලා තමයි අපි සලකන්නේ. ඒ කියන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව. එහෙම නැත්නම් අවතල දර්පණයේ සමාන්තර වෙන කිරණ කියලා තමයි අපි සලකන්නේ. එතකොට මේක ඕගොල්ලන් ලැබ් එකේ කරන්න තියෙන්නේ කාමරයක ජනේලය විවෘත කරලා අර ඈත තියෙන ගහක වගේ ගහකෝ කණුවක වගේ ඉඳලා එන කිරණයක් අපි එනවා කියලා තමයි සමාන්තරව එනවා කියලා තමයි සලකන්නේ. ඒ කියන්නේ ඉරෙන් වැදිලා ඒක ගහෙන් පරාවර්තන වෙලා එන කිරණය සමාන්තරව අපේ දර්පණයට සමාන්තර වෙනවා කියලා තමයි අපි සලකන්නේ. එතකොට අවතල දර්පණයේ ඉස්සරින් අපි සුදු තිරයක් අල්ල ගන්නවා. ඒ තිරේ හිමීට සීරු මාරු කරලා තිරේ සීරු මාරු කරන්න පුළුවන්. නැත්නම් සුදු තිරේ හැමම තියලා අපි දර්පණයේ හිමීට ඉස්සරහට පස්සට අරගෙන අර ඉස්සරහ ගහේ හෝ එන ප්‍රතිබිම්බේ පැහැදිලිව අර සුදු කොලේ මේ පේන්න ගන්න අවස්ථාව වෙනකන් හදා ගන්නවා. එතකොට ඒක අපිට මේ සුදු තිරේ පේන්නේ මොකද? අපිට අර සමාන්තරව ප්‍රධාන අක්ෂය සමාන්තරව අප කිරණ අර රූප සටහන් වල විදිහට ප්‍රධාන අක්ෂය කපාගෙන යන තැන තමයි හරියට ඒ ලස්සනට අර ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට ඒක උඩියටිකුරු වෙලා හැදෙන්නේ. නමුත් එතන තමයි F එක තියෙන්නේ. F කියන්නේ නාභිය දුර. නාභිය දුර අපිට දල වශයෙන් හොයාගන්න පුළුවන් අන්නේ පරීක්ෂණයෙන්. ඒක තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ තවදුරටත් ඒක රූපකිනුත් පැහැදිලි කරලා තියෙනවා. මේකම අපිට ඉටිපන්දම් දැල්ලකිනුත් කරන්න පුළුවන්. ඉටිපන්දම් දැල්ලෙන් කරද්දී ගොඩක් දීප්තිමත් ප්‍රතිබිම්බය හම්බ වෙනවා. ඒකින්ද ගොඩක් ලේසියෙන් අපිට ඒක මේ නාභිය දුර හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ සඳහා කිරණ සටහන් අඳින්න තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ වගේදී අර මම කලින් පැහැදිලි කරපු 107 සහ 108 පිටුවල සඳහන් ඒ කියන්නේ මෙන්න මේ ටික මේකේ ඉඳලා මෙන්න මෙතන ඉඳලා මේ කර්සර් එක දිහා බලන්න. එතන එකේ ඉඳලා මේ පහ වෙනකන් තියෙන කිරණ සටහන් තමයි අපි මතක තියාගන්න ඕනේ. ඒ ටික මතක නම් මේ කිරණ සටහන් අඳින එක එච්චර දැන් නැහැ. එතකොට මෙතන මේ කොටස් පහක් විතර තියෙනවා මං හිතන්නේ මතක විදිහට. එක සහ එකේ ඉඳලා පල්ලෙහාට තියෙනවා. ඒ ටික මතක තියන්න. ඒ කියන්නේ මෙතන මුලින්ම වස්තුව තියන්නේ මෙතන. ඒ කියන්නේ P සහ F අතර. ඒ කියන්නේ නාභිය සහ ද්‍රවය අතර. වස්තුව තිබ්බහම ප්‍රතිබිම්බය මොන වගේද? එතකොට වස්තුව නාභිය උඩම තිබ්බහම ප්‍රතිබිම්බය මොන වගේද? නාභිය සහ කේන්ද්‍රය අතර වස්තුව තිබ්බහම ඒකේ ප්‍රතිබිම්බය මොන වගේද? කේන්ද්‍රය සහ කේන්ද්‍රයයි මෙතන ආයේ P සිට F දක්වා දුරක්. කේන්ද්‍රයේ ඉඳලා ආයේ මේ කියන්නේ නාභියට තියෙන දුර වගේ ප්‍රමාණයක් අරගෙන එතන තිබ්බහම මොකද වෙන්නේ? සහ මේ අයිනෙම තිබ්බහම මොකද වෙන්නේ කියන්නේ අවසාන දුරෙන් තිබ්බහම මොකද වෙන්නේ කියන ඒවා තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේකේ. එතකොට දැන් පළවෙනි අවස්ථාවට යමු. පළවෙනි අවස්ථාවේ තියෙන්නේ වස්තුව ද්‍රවයයි නාභියයි අතර තිබ්බාම. එතකොට මෙතනදී මේ කිරණය අරන් තියෙනවා. අපිට හැමතිස්සෙම මෙතන කතා කරන්න තියෙන්නේ අපි හැමතිස්සෙම මේ ප්‍රධාන අක්ෂයේ උඩ තමයි වස්තුව තියන්නේ. ඒකින්ද හැදෙන ප්‍රතිබිම්බයේ පාදය තියෙන්නේ හැමතිස්සෙම ප්‍රධාන අක්ෂයේ. අන්න ඒ නිසා අපි ප්‍රතිබිම්බයත් මේ විදිහට ප්‍රධාන අක්ෂයේ උඩම අඳින්නේ. මොකද මේ වස්තුව මේකනේ වස්තුවේ අඩියේ වස්තුවේ පාදයේ ඉඳලා එන කිරණය කෙලින්ම ආපහු මේ පරාවර්තන වෙලා යනවනේ. ඒ නිසා හැමතිස්සෙම ප්‍රතිබිම්බයේ පාදයේ තියෙන්නේත් ඒ ප්‍රධාන අක්ෂයේ උඩම තමයි. ඒතකොට දැන් මෙතන අපි කිරණ දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක්
මේ මුදුනේ ඉඳලා සමාන්තර ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක හැමතිස්සෙම එන්නේ නාභිය හරහා කියලා අපි ඉගෙන ගත්තනේ. එතකොට අනිත් එක තියෙන්නේ මේ මුදුනේ ඉඳලා මෙහෙම C කියන්නේ කේන්ද්‍රයේ කෙලින් කිරණයක් ගිහිල්ලා ගියොත් ඒ කිරණය පරාවර්තන වෙලා ඉන්නේ කේන්ද්‍රය හරහාමනේ. අන්න ඒ කිරණ දෙක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ මෙතන ඇහැ තියෙනවා නම් මේ කිරණ දෙකෙන් තමයි අපිට පේන්නේ. එතකොට මේ දෙක දික් කරලා ගත්තාම අතාත්තික විශාලිත ප්‍රතිබිම්බයක් තමයි P සහ F අතර මොකක් හරි වස්තුවක් තිබ්බාම අපිට පේන්නේ. ඒ තමයි පළවෙනි කිරණ සටහන. ඊට පස්සේ වස්තුව නාභිය මත ඇදවිද මොකද වෙන්නේ කියලා තමයි ඊළඟට බලන්න තියෙන්නේ. වස්තුව නාභිය මත තියෙනකොට ඒත් අර කිරණ දෙකමයි පාවිච්චි කරලා තින්නේ මේක අඳින්න. දැන් ඕගොල්ලන්ට දැන් මේ කිරණ දෙක මතක නම් සාමාන්‍යයෙන් අඳ ගන්න පුළුවන් පින්තූරයක්. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නකදී ඇහුවොත් මේකේ මේ දැන් නාභි උදාහරණයකදී නාභිය උඩ තියෙන පිහිටේ මේ වස්තුවක ප්‍රතිබිම්බයේ ලක්ෂණ කියන්නේ කිව්වොත් ඕගොල්ලන්ට මතක නැත්තම් පැත්තකින් චූටියට මේක ඇඳ ගන්නත් පුළුවන්. හැබැයි අඳිද්දී මේ දුරවල් නිකන් දල වශයෙන් සමාන වෙන්න ඇඳගත්තොත් ඔයගොල්ලන් නිකන් අර මතක් වෙයි මේ කිරණ දෙක ඇඳාම මේ ප්‍රතිබිම්බය මොන වගේද කියලා. දැන් මෙතනදී හැදෙන ප්‍රතිබිම්බය මේ ඊටා විශාලයි. ඒක අපි හින්දා ඒක අපි කියන්නේ අනන්තයේ තියෙනවා කියලා. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙනවා කියලා තමයි එතනදී සලකන්නේ. එතකොට වස්තුව වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර ඇති විට. කියන්නේ F සහ C අතර ඇති විට මොකද වෙන්නේ කියලා. එතකොට හැදෙන ප්‍රතිබිම්බය මේකේ පෙන්වන විදිහට දැන් ඔයගොල්ලෝ මේ ඉස්සලා මෙහෙම මතක තියාගන්න. දැන් මෙතන වස්තුව නම් වස්තුවේ මෙතනින් මේ මුදුනෙන් එළියක් නිකුත් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ කිරණය මෙහෙම යනවා. ඒක වැදිලා ආපහු C කෙලින්ම එනවා. අනිත් කිරණය මේකට සමාන්තර යනවා කියලා හිතුවොත් ඒක වැදිලා F හරහා එනවා. එතකොට ඒ දෙක කැපෙන තැන තමයි මෙතන මේ මුදුනම ආයෙ කොහේ හරි හැදෙන්නේ. මෙතන ප්‍රතිබිම්බය ගන්නෙ. එතකොට මෙතන යටිකුරු වෙච්ච එකක් තමයි හැදෙන්නේ. යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා විශාලිත වෙලා. එතකොට මේ වගේ එකක් අපිට තිරයකට ගන්න පුළුවන්. මෙතන තිරයක් තිබ්බොත් ඒක තිරේ හිටිනවා කියලා ගන්න පුළුවන්. මොකද ඒක තාත්වික ප්‍රතිබිම්බයක් ඉඳලා. එතකොට ඊළඟට දෙන වක්‍රතා කේන්ද්‍රය මත තිබ්බොත් වක්‍රතා කේන්ද්‍රය මත වස්තුවක් තිබ්බොත් මෙතන තිබ්බොත් ආයේ ඒක යටින්ම තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. හැබැයි ඒ සයිස් එකේම හැබැයි ඒක මේ යටිකුරුයි. ඒක තමයි වෙනසකට තියෙන්නේ. අනිත් හැම විදිහකටම අරක සමානයි වස්තුවට. ප්‍රතිබිම්බය සමානයි වස්තුවට. එතනදී පාවිච්චි කරලා තියෙන්නේ එතනදී කිරණය වෙනස්. දැන් මෙතන එනකන් දිගටම පාවිච්චි කරේ මේ වැදිලා C හරහා යන කිරණය සහ මෙහෙම ප්‍රධාන අක්ෂය සමාන්තරව ඇවිල්ලා F හරහා යන කිරණයනේ පාවිච්චි කරේ. දැන් මෙතනදී C උඩම තියෙන හින්දා C හරහා යන කිරණය පාවිච්චි කරන්න බෑනේ. එතකොට පාවිච්චි කරලා තියෙන්නේ අර කලින් විදිහටම ප්‍රධාන අක්ෂය සමාන්තර වෙන කිරණය සහ F හරහා ගිහිල්ලා ප්‍රධාන අක්ෂයට සමාන්තරව පරාවර්තන වෙලා යන කිරණ දෙක හම්බෙන තැන තමයි අරන් තියෙන්නේ. මේ තියෙන පරාවර්තන කිරණ දෙකනේ. පරාවර්තන කිරණ දෙක හම්බෙන්නේ මෙතනදී. ඒ කියන්නේ මෙතන තමයි වස්තුවේ ප්‍රතිබිම්බයේ මුදුන තියෙන්නේ. හැමතිස්සෙම මේ පරාවර්තන යන වෙලා යන කිරණ දෙක කැපෙන තැන තමයි මේකේ මුදුන තියෙන්නේ කියලා මතක තියාගත්තම හරි. එතකොට මේ හැදෙන ප්‍රතිබිම්බ හැම එකේම ලක්ෂණ මතක තියාගන්න. මට නම් ඒ කාලේ සාමාන්‍යයෙන් ඔක්කොම ටික මම මතක තියාගෙන හිටියේ. කියන්නේ ඕගොල්ලෝ නිකන් මේක බලද්දි මතක් වෙනවා. මේ ඔය MCQ වලට එහෙම එන්න පුළුවන් එක. එතකොට වස්තුව වක්‍රතා කේන්ද්‍රයටත් වඩා ඈතින් තිබ්බහම මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ හරිය වගේ. මේ හරිය තිබ්බහම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ C හරහා යන කිරණය සහ අර කලින් වගේම සමාන්තර ප්‍රධාන අක්ෂය සමාන්තර වෙලා පරාවර්තන වෙලා යන කිරණය. එතකොට F සහ C අතර තමයි හැදෙන්නේ. මෙන්න මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොතනද කියලා මතක තියාගන්න. ඒ කියන්නේ මොනවා දෙකක් අතරද හැදෙන්නේ. දැන් මෙතන C උඩමනේ. දැන් මෙතන හැදිලා තියෙන්නේ C එකට එහයින්. අන්න ඒකම හැදෙන තැන මතක තියාගන්න. දැන් මෙතන හැදිලා තියෙන්නේ F සහ C අතර. ඒක යටිකුරුයි තාත්තිකයි කුඩා වෙලා තමයි පේන්නේ. මේ තියෙන්නේ කුඩා.
මේ ලක්ෂණ තුන මතක තියන්න. හැම එකේම මේ ලක්ෂණ ටික මතක තියෙන්න ඕනේ. මේකත් තාත්වික එකක්, මේකත් තිරයකට ගන්න පුළුවන්. තාත්විකයි කියන්නේ තිරයකට ගන්න පුළුවන්. තාත්විකයි කියන්නේ ඇත්ත කිරණ එකතු වෙලා හැදිච්ච ඒවා. මේ ඇත්ත කිරණනේ. දැන් මේවා අර කඩේරි වලින් පෙන්වන කිරණ නෙමෙයි. මේ ඇත්තම කිරණ. ඒකට ඇත්තම කිරණ එනවා කියන්නේ එතන මේ ඇත්තටම ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන්. අන්න ඒකයි තාත්විකයි කියන්නේ. වස්තුව ගොඩක් ඈතින්. ඒ කියන්නේ C වලට එහයින් තමයි. හැබැයි දැන් මෙතන තියෙනට වඩා සෑහෙන ඈතින් තියෙන්නේ. එතකොට මේ අනන්තයේ තියෙනවා වගේ කියලා වස්තුව අනන්තයේ තියෙනවා කිව්වොත් හැදෙන්නේ මේ නාභිය මත එතනදී හැදෙන්නේ F මත යටිකුරු ප්‍රතිබිම්බයක්. ඒක ගොඩක් උඩයි. එතකොට දැන් අතනදී අපි කතා කරේ F උඩ වස්තුවක් තිබ්බම මොකද වෙන්නේ කියලා. F උඩ වස්තුවක් තිබ්බාම ඒක අනන්තයෙන් හැදෙන්නේ. එතකොට අනන්තයේ ඉඳලා එන වස්තුවක ප්‍රතිබිම්බ හැදෙන්නේ F මත. හැබැයි ඒක යටිකුරුයි. ඉතා උඩයි. හැබැයි මේක තාත්විකයි. මේ තිරයකට ගන්න පුළුවන්. අන්න ඒ ටික තමයි මේ ටේබල් එකේ තියෙන්නේ. මේ වගුවේ තියෙනවා ටික මතක තියාගන්න ඕනේ. මේ ටික මතක තියාගන්නට වඩා අර පින්තූරත් එක්ක ඔළුවේ මතක තියාගත්තොත් ලේසි උත්තරයක් ලියා ගන්න. එතකොට ඊළඟට අපි කතා කරන්නේ උත්තර දර්පණවලින් සිදුවන පරාවර්තනය ගැන. මේකේ විශේෂ දෙයක් කතා කරන්නේ අරක වගේ කලින් වගේ. මොකද මේ කිරණ සටහන් හතර තමයි මතක තියාගන්න තියෙන්නේ. මේක හැමතිස්සෙම හැදෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක්. අතාත්වික කුඩා ප්‍රතිබිම්බයක් තමයි මේක හැදෙන්නේ හැමතිස්සෙම. එතකොට මෙතන මේ කරුණු හතර මතක තියාගන්න. ඊට කියව ගත්තාම ඇති ඒකේ. ඊළඟට කතා කරන් තියෙන්නේ ආලෝකයේ වර්තනය කියන එක. ආලෝකයේ වර්තනය කියන්නේ මාධ්‍ය දෙකක් අතර ආලෝකය යද්දී ආලෝකයේ මේ යන දිශාව පොඩි වෙනසක් වෙනවා. අන්න ඒකට තමයි ආලෝකයේ වර්තනය කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ වතුර වීදුරුවේ පැන්සලක් දාලා තියෙන එක මැද්දෙන් කැඩලා වගේ පේන්නේ. ඒ වුණාට ඇත්තටම කැඩලා නැහැනේ. ඒ වෙලා තියෙන්නේ ආලෝක කිරණ වර්තනය වෙලා තමයි තියෙන්නේ. අපිට ඇහැට එන්නේ ආලෝක කිරණය නැමිලා. අර මේ මාධ්‍ය දෙකක් හින්දා. එතකොට අපිට පේන්නේ පැන්සල කැඩලා වගේ. එතන මේ highlight කරලා තියෙන්නේ. මෙසේ බැනීමට හේතුව ආලෝක කිරණ එක් මාධ්‍යයක සිට වෙනත් ප්‍රකාශ ගති ගුණ සහිත තවත් මාධ්‍යයකට ඇතුල් වීමේදී නැමී ගමන් කිරීම කියලා. මේක තමයි හේතුව. එතකොට වර්තනය කියන එක නිර්වචනය කරන්න කිව්වොත් කොහොමද කියන්නේ? ආලෝක කිරණ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ඇතුල් වීමේදී නැමී ගමන් කිරීම ආලෝකයේ වර්තනය කියලා. එහෙම නැත්නම් refraction of light කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ තියෙන එක අර පැන්සලේ සිද්ධිය මොකද උනේ කියලා පෙන්වලා තියෙන්නේ. මේ දැන් ගල මේ ගැඹුරක ගලක් තියෙනවනම් ඒකේ එන කිරණය එතනින් නැමිලානේ තියෙන්නේ. එතකොට ඒ නැමිලා එන කිරණය තමයි ඇහැට එන්නේ. ඒවා දික් කරාම අපිට තියනවා වගේ වෙන්නේ මෙතන. ඒකට කියන්නේ දෘශ්‍ය ගැඹුර කියලා. සත්‍ය ගැඹුර කියන්නේ අර යට ඇත්තනම ගල තියෙන තැනට දුර. යම් මාධ්‍ය දෙකක් සැලකීමේදී ආලෝක වේගය වැඩියෙන් එන ආලෝක වේගය වැඩි මාධ්‍යය කියන්නේ ආලෝකයේ ලේසියෙන් යන්න පුළුවන් මාධ්‍යය කියන්නේ විරලතර මාධ්‍ය කියලා. එතකොට ආලෝකය අමාරුවෙන් ගමන් කරන. ඒ කියන්නේ ආලෝක වේගය අඩු වෙන මාධ්‍යයට කියන්නේ මොකද්ද? ගහනතර මාධ්‍ය කියලා. එතකොට හැමතිස්සෙම ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට යද්දී අර අපි අඳිනවනේ මෙන්න මේ XY රේඛාව. අන්නේ ඔකට ඉංග්‍රීසි වලින් කියන්නේ normal කියලා. ඒ normal එකෙන් එළියට නැමෙනවා මේ ගාහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට යද්දී. මොකද අමාරුවෙන් ඇවිල්ලා ලේසි මාධ්‍යයකට එන්නේ. එතකොට වේගෙන් යන්න පුළුවන්. වේගෙන් යනවා කියන්නේ ගොඩක් ඈතට විසිකලා යනවා වගේ මතක තියාගත්තොත් හැමතිස්සෙම normal එකෙන් එළියට තව ටිකක් නැමෙනවා
විරලතර මාධ්‍යයකට යද්දී ගහනතර මාධ්‍යයකට යද්දී අමාරු වෙනවනේ යන්න. විරලතර මාධ්‍යයේ ඉඳලා ගහනතර මාධ්‍යයකට යද්දී ආලෝක කිරණයට අමාරු වෙන හින්දා ඒ කිරණය නෝමල් එක පැත්තට නැමෙනවා මේ වේගය අඩු වෙන නිසා. ඒ දෙක මතක තියාගන්න ඕනේ. මේක පරීක්ෂණයක් මේ ඒක කිරණය ඇඳගන්න මේ කරන්න තියෙන්නේ සාමාන්‍ය ඝනකම් වීදුරු කුට්ටියක් සාමාන්‍ය සුදු කඩදාසියක් උඩ තියලා මේ පැත්තෙන් අල්පනිද්දයක් හිටවන්න තියෙන්නේ. අල්පනිද්දක හිටවලා මේ SR කියන මූණතෙන් බලලා අර අල්පනිති ඔයාට පේන විදිහට මේ ඒ පේන කෙලින් මේ අල්පනිද්දක ගහගෙන ඊට පස්සේ වීදුරු කුට්ටිය අයින් කරලා මේ කිරණය ඇඳ ගන්න තියෙන්නේ. ඒවා ඒ අල්පෙන තිබ්බ ඒවා යා කරලා මෙතන මේ B සහ C යා කරගන්න තියෙන්නේ. හැබැයි මෙතනදී අර අල්පෙනිදි දෙකක් මේ කුට්ටියට ළඟින්ම තියන්නත් ඕනේ. ඒක තමයි මෙතන තියෙන සරල පරීක්ෂණයක්. මෙතන දැන් කලින් වගේම angle of reflection වෙනකොට angle of refraction වෙනවා. මොකද මෙතන පරාවර්තන නෙමෙයි වෙන්නේ නිසා මේකට කියන්නේ රිෆ්‍රැක්ෂන් කියලා. ආලෝකයේ වර්තනයනේ. වර්තනයට කියන්නේ රිෆ්‍රැක්ෂන් කියලා. එතකොට මෙතන පතන කිරණයට කියන්නේ I කියලා. ඒක ඉන්සිඩන්ට් රේ. ඒ නිසා තමයි I වලින් හඳුන්වන්නේ. ඒ ටික තමයි එතන ඉගෙන ගන්න තියෙන්නේ. මේ අර මම කලින් පැහැදිලි කරපු එක මේ රූප සටහනකින් පෙන්වලා තියෙන්නේ. මේක මතක තියෙන්න ඕනේ. එතන නෝමල් එකට කියන අභිලම්බය කියන මට වචනේ මතක තිබ්බේ නැහැ. ආලෝකයේ කිසියම් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ගමන් කිරීමේදී අභිලම්බය දෙසට නැමේ. නම් දෙවන මාධ්‍යය පළමු මාධ්‍යයට සාපේක්ෂව ගහන මාධ්‍යයක් වන අතර පළමු මාධ්‍යය විරල මාධ්‍යයක් වේ. කිරණය අභිලම්බයෙන් ඉවතට නැමේ නම් පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යය විරල මාධ්‍යයකි. ඒතර ලේසියෙන් මතක තියාගන්න තියෙන්නේ අමාරුවෙන් යනකොට අභිලම්බය දිහාට නැමෙනවා. ලේසියෙන් යනකොට අභිලම්බය වැඩක් නැහැ. අභිලම්බයෙන් එහාට යනවා. එහෙම නිකන් දෙයක් උළුවේ මතක තියාගත්තොත් ලේසි. මේකෙත් තියෙනවා වර්තන නියම දෙකක්. පරාවර්තනයේ තිබ්බ නියම දෙකක්. ඒ දෙකක් මතක තියාගන්න. මේ දෙක මතක තියාගන්න. මෙතනදී හැම දෙකේම පළවෙනි නියමය නම් සමානයි. සමාන වගේ දෙයක් තමයි කියන්නේ පතන කිරණය වර්තන කිරණ නිසා පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්බය එකම තලයක පිහිටනවා කියලා. අරගෙ තිබ්බෙත් එහෙමනේ. පතන කිරණය පරාවර්තන කිරණ නිසා පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇති අභිලම්බය එකම තලයක පිහිටනවා කියනනේ. මෙතන වෙනසකට තියෙන වර්තන කිරණය අරගේ පරාවර්තන කිරණය වර්තන කිරණය කියන එකෙන් මේ රිප්ලේස් වෙලා විතරයි මෙතන තියෙන්නේ. එතකොට දෙවන නියමය කියන්නේ ස්නෙල්ස් ලෝ කියලා. ඒක තියෙන වර්තනාංකය හොයන්න. මේක පැහැදිලි කරලා දෙන්න ආලෝකයේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට වර්තනය වීමේදී පතන කෝණයේ සයිනයත් වර්තන කෝණයේ සයිනත් අතර අනුපාතය එම මාධ්‍ය දෙක මත පමණක් රඳා පවතින නියතයක් කියලා. එතකොට මේක අපි කතා කරන්නේ පළමු නියතය පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය කියලා තමයි අපි හැමතිස්සෙම මේක සලකන්නේ. දැන් මෙතන මේක අපි කියවුවොත් ANG නේ. එතකොට මේ තියෙන්නේ වීදුරු වලට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. පොඩ්ඩක් නම්බර කියන්නේ. නෑ. තියෙන්නේ වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය තමයි මේ තියෙන්නේ. එතකොට මේ වර්තනාංකය තියෙන්නේ මේ පැත්තේ ඒ කියන්නේ දකුණු පැත්තේ ලියන නමට සම්බන්ධ වර්තනාංකය තමයි මේ තියෙන්නේ. සාපේක්ෂ වෙන්නේ මේ පැත්තේ තියෙන එකට. මේ වම් පැත්තේ තියෙන එකට. එතකොට මේ තියෙන්නේ එයා වලට සාපේක්ෂව ග්ලාස් වල වර්තනාංකය තමයි මේ තියෙන්නේ. එතකොට sin i බෙදීම sin r. sin i වෙන්නේ පතන කිරණයේ කෝණය. පතන කිරණය අභිලම්බයත් එක්ක හදන කෝණය. sin r මේ r කියලා ගන්නේ වර්තන කිරණය අභිලම්බයත් එක්ක හදන කෝණය. එතකොට මෙතන තියෙන්නේ ANG කියන්නේ
වාතයට සාපේක්ෂව වීදුරු වල මේ රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් වර්තනාංකය. ඒක තමයි දෙවන නීතිය. ඒ දෙක මතක තියාගන්න. දෙවන නියමය ඒ දෙක මතක තියාගන්න. ආයෙ කතා කරන්න තියෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ අවදි කෝණය. අවදි කෝණය කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ මෙතන ජලයේ ඉඳලා වාතයට යද්දි බලමු. හැමතිස්සෙම අවදි කෝණයක් හදන්න පුළුවන් ගාහනතර මාධ්‍යයේ ඉඳලා විරතර මාධ්‍යයට යද්දි විතරයි. මොකද ගාහනතර මාධ්‍යයක ඉඳලා විරතර මාධ්‍යයකට යද්දිනේ අභිලම්භයෙන් එළියට කිරණය නැමෙන්නේ. එතකොට දැන් ජලයේ ඉඳලා එන පතන කිරණය තියෙනවානේ. ඒ පතන කිරණය ටික ටික උඩට ගත්තොත් යම් අවස්ථාවකදී මේක මේ එළියට යන කිරණය කියන්නේ වර්තන කිරණය අභිලම්භයෙන් එළියට නැමිලා මේ මාධ්‍ය දෙකේ පෘෂ්ඨය හරහා යන්න ගන්නවා. අන්න ඒක යන්න පටන් ගන්න තැනට ආවහම තියෙන I ඒ කියන්නේ පතන කිරණයට තමයි කියන්නේ අවදි කෝණය කියලා. ඊට පස්සේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් මේ I එක අවදි කෝණයටත් වඩා වැඩි වුණොත් අනිවාර්යෙන් ඒක මේ පරාවර්තන වෙනවා. ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් කියන හඳුන්වනවා. ඒ කියන්නේ එතකොට මේක විරලතර මාධ්‍යයට යන්නේ නැහැ කිරණ. ගාහනතර මාධ්‍ය ඇතුළෙම මේ පරාවර්තනය වෙලා ආපහු වෙනවා. එතකොට වර්තන කෝණයේ අගය 90ක් වෙනවා කියන එක තමයි මෙතන තියෙන්නේ මේ මෙහෙම. වර්තන කෝණයේ අගය 90ක් වුණාම sin 90 එකයිනේ. ඒක වැඩක් නැහැ. ඒකට අවදි කෝණයට කියන්නේ ක්‍රිටිකල් ඇන්ගල් කියලා. ඒ ක්‍රිටිකල් ඇන්ගල් නිසා තමයි මේ C අකුරෙන් මේක හඳුන්වන්නේ. මෙන්න මේ දේ වෙද්දි තමයි අවදි කෝණය හඳුන්වන්නේ. අවදි කෝණයට වඩා වැඩි කෝණ හැම එකකදීම කියන්නේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙද්දි මේ ගාහනතර මාධ්‍ය ඉඳලා විරතර මාධ්‍යයට කිරණය පිට වෙන්නේ නැහැ. ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ලක් වෙනවා. මේ තියෙන්නේ වෙලා තියෙන දේ. මෙතන හැමතිස්සෙම I වැඩි C වලට වඩා. මේගොල්ලන් දීලා තියෙනවා මාධ්‍ය කීපයක අවදි කෝණවල පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යෙදීම් කීපයක් කතා කරොත් අර ෆයිබර් ඔප්ටික්ස් ඒ කියන්නේ දැන් ඔය ඉන්ටර්නෙට් එහෙම එවන්න පාවිච්චි කරන්නේ ඒවා ආලෝක වේගෙන් එන්නේ ඒවයි බටේ ඇතුලේ බටේ හදලා තියෙන්නේ පතන කිරණය හැමතිස්සෙම පතන කෝණය හැමතිස්සෙම අවදි කෝණයට වඩා වැඩි වෙන්නේ. එතකොට ඒක දිගටම වැඩි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙවි එනවා ඒ අදාළ තැනට එනකම්. එතකොට එන්ඩොස්කෝප් එකෙත් වෙන්නේ ඒක. ශරීරය ඇතුළ බලන්න පුළුවන් යම් ආලෝක කිරණයක් යවලා. මොකද ශරීරය ඇතුළ කරුවලයිනේ. ඒ තැන එළිය කරන්න අපි පිටින් ආලෝක කිරණයක් ඇතුල් කරනවා. ඒ දෙක තමයි යෙදීම්. එතකොට ප්‍රිස්ම තුලින් සිදුවන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය දා ඔයගොල්ලන්ට පෙන්වලා තියෙන මේ අංශක 45 දෙපැත්තෙම මේ 90 තියෙන ප්‍රිස්මයක් ගත්තොත් මේ 45න් වදින්නේ අර උඩ තිබ්බා වීදුරු වල මේ අවදි කෝණය 42යි කියලා. එතකොට මෙතන 42කට වඩා වැඩිනේ කෝණේ. පතන කෝණය 45යි. එතකොට මේක පිටට යන්නේ නැහැ මෙතනින් අනිත් පැත්තට කරගිලා එනවා. එතන වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එතකොට දැන් මේ අභ්‍යාසය කරොත් මිනිසාට මාළුවා තරමක එසවි පෙනෙයි. ඊට හේතුව කුමක්ද? ඊට හේතුව තමයි ආලෝකයේ වර්තනය. මාළුවාගේ සිට එන කිරණය වර්තනය වෙලා තමයි මනුස්සයාට පේන්නේ. අන්න ඒකයි ඒකට හේතුව. එසවි පෙන්වනු කිරණ සටහනකින් පෙන්වන්න. හරිද? මෙච්චරයි මේ පාඩමේ කරන්න තියෙන්නේ. හරි අපි දැන් අභ්‍යාස බලන්න තමයි යන්නේ. ඕගොල්ලන්ගේ අහලා තිබ්බා 5.1 අභ්‍යාසයේ තිබ්බා මේ මාළුවා මේ ඒ මාළු බාන කෙනාට පේන විදිහ කිරණ සටහනක අඳින්න කියලා. එතකොට මෙහෙම තමයි ඒක අඳින්නේ මෙතන මේ විදිහට තියෙන විදිහට. එතකොට ඔයගොල්ලන්ගේ 5.2 අභ්‍යාසයේ තිබ්බා දර්පණ ඉදිරියේ වස්තුවක් ලැබුව විට හැම විටම අතාත්වික ප්‍රතිබිම්බ සාධන දර්පණ දෙවර්ගයක් නම් කරන්න කියලා.
එතකොට හැම විටම අතාත්‍යකව හදන්නේ තල දර්පණ සහ උත්තල දර්පණ තමයි. මේ අනිත් එතකොට අවතල දර්පණයෙන් තාත්වික ප්‍රතිබිම්බ හැදෙනවා කියලා අපි ඉගෙන ගත්තනේ. එතකොට මේක දෙවෙනි එකේ ඒකට සම්බන්ධ උත්තරය තමයි මෙතන තියෙන්නේ. එතකොට එතන කියන්න විශේෂ දෙයක් නැහැ. මේ විදිහට රූපය ඇඳගෙන කරනවා නම් ලේසි. මේ ප්‍රශ්නකට උත්තරය දෙද්දී එතකොට වරදින සම්භාවිතාව අඩුයි. එතකොට ආයේ අනිත් ඒවාට උත්තර මේ තියෙන්නේ. තුන්වෙනි එක අහලා තියෙනවා අවතල දර්පණයකින් සැදෙන විශාලම තාත්වික ප්‍රතිබිම්බය සැදෙන්නේ වස්තුව කවර තැනක තබා ඇති විටද එම ප්‍රතිබිම්බයේ උඩුකුරුද යටිකුරුද කියලා. එතකොට මේ තමයි අවස්ථා 4 තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්න පුළුවන්. මෙතනදී එතකොට වස්තු F සහ C අතර තියෙනකොට තමයි විශාලතම ප්‍රතිබිම්බයක් තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒක යටිකුරුයි. එතන ඒ ප්‍රශ්නේ විශේෂ දෙයක් නෑ කතා කරන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ආලෝකයේ වර්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒක ඔයගොල්ලන්ගේ පොතේ සමරි සාරාංශයේ තිබ්බා. එතකොට නැත්තම් මම මෙතන ලියලා තියෙනවා. ඒක බලා ගන්න. ඊට දෙවෙනි කොටසේ තියෙනවා විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක් වෙත සහ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් වෙතට යන විදිය. එතකොට ඒකත් මේ රූප සටහන් වල ඇඳලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් එහෙම. එතකොට ඊළඟ එකේ තියෙනවා ටික තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට වීඩියෝ එක පෝස්ට් කරලා බලා ගන්නත් පුළුවන්. ආය අහලා තිබ්බා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා. ඒකේ නිර්වචන තමයි මෙතන තියෙන්නේ. මේක බලන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ඒක පැහැදිලිව තිබ්බා. ඒකේ ප්‍රායෝගික මේ යෙදුම් දෙකක් අහලා තිබ්බා එන්ඩෝස්කෝප් එක සහ ඔප්ටිකල් ෆයිබර්ස්. එතකොට මේක තමයි මෙහෙම තමයි එන්නේ මෙතන තියෙන ඩයග්‍රෑම් එක. මෙතන විශේෂයෙන් සලකන්න තියෙන්නේ මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ මෙතන. මෙන්න මේ කෝණ දෙක සහ මේ හැම තැනම මේ කෝණ සමාන වෙන්න ඕනේ. මොකද පරාවර්තනයක් වෙන හින්දා. තව මෙතන මේ මෙහෙම මාධ්‍යය ඉඳලා මෙතන යද්දි මේක පොඩ්ඩක් පැහැදිලි මාධ්‍ය මෙතන චුට්ටක් මෙහෙට නැමෙන්න ඕනේ. මොකද මේ බටේ ඝනකම බටේ ගහන මාධ්‍යයක් වාතයට සාපේක්ෂව මෙන්න මෙතන මේ මෙහෙම යද්දී මෙතනින් චුට්ටක් මේක නැමෙන්න ඕනේ. ආයේ මෙතන එළියට එද්දිත් ඒක එහෙම වෙලා තියෙන්න ඕනේ. මෙහෙම එතනින් අභිලම්බය මේක නම් එකෙන් එළියට නැමෙන්න ඕනේ. මොකද ගහන මාධ්‍යයෙන් ඉඳලා විරල මාධ්‍යයට එන හින්දා. එතකොට එතන තියෙන එච්චරයි. වේගයේ යම්කිසි වෙනසක් සිදු වෙනවද කියලා අහලා තියෙනවා. ඒකේ වෙනසක් සිදු වෙනවා. මොකද ගහන මාධ්‍යයේ විරල මාධ්‍යයෙන් ඉඳලා ගහන මාධ්‍යයට යද්දි වේගය අඩු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතන ඒක තමයි තියෙන්නේ. මේ මට තව එකක් හිතුණා මේ තාපයේ ලෙස ශක්තිය වැය වෙනවා කියලා. ඒක මට හරියටම ෂුවර් නැහැ. ඒක වෙන්න ඒක නිසාත් වේගය අඩු වෙනවා. ඊට පස්සේ මං කරේ 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා අර සමනලයකින් ඉඳලා එන කිරණය මෙන්න මේක. මෙන්න මේ කිරණේ විශේෂ දෙයක් නැහැ. මෙතන අර මාධ්‍ය දෙකෙන් වෙන වෙන විදිහට තමයි අඳින්න තියෙන්නේ. මෙහෙට නැමෙනවා මේ අභිඩම්බයේ දෙසට නැමෙනවා. මොකද වතුරේ තියෙන හින්දා. එතකොට ආයේ අහලා තිබ්බා ඒකේ අවදි කෝණය යන්නේ අදහස් කරන්නේ කොහොමද කියලා. අවදි කෝණයට කියන නිර්වචන තමයි මෙතන ලියලා තියෙන්නේ. ඔයාලන්ට වීඩියෝ එක පෝස්ට් කරලා බලා ගන්න පුළුවන්. ආයේ තියෙන්නේ A මාළුවාගේ සිට B මාළුවට යන්න පුළුවන් විදි දෙකන්නේ. ඒකට කෙලින්ම එළියෙන් එන කිරණය මේ මාළුවාගෙන් වැදිලා
මෙයාට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ එළියෙන් එන කිරණේ මෙයාගේ වැදිලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙලා මෙතන එන්නත් පුළුවන්. ආය 8 වෙනි ප්‍රශ්නේ තිබ්බා අර හේතු අහලා තිබ්බා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට මතක විදියට. ඒක වෙන්නේ පතන කෝණයේ අගය වීදුරු වල අවදි කෝණයේ අගයට වඩා වැඩිවීම සහ වැඩිවීම හෝ වැඩිවීම එහෙම නැත්නම් එම අගය ඉක්මවා යාම නිසා තමයි මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ. එතකොට අර ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයේ ඉඳලා ගහන මාධ්‍යයට යද්දී වෙන්නේ මොනවද කියලා අහලා තිබ්බා. ඒතකොට වේගය අඩු වෙන එකයි අභිලම්භය දෙසෙන් නැමෙන එකයි තමයි වෙන්නේ එතන. B වලට උත්තරේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම. එච්චරයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ.